මාතෘකාව ලියා ගන්න අසමානතා තුන්වෙනි වාරේ පළවෙනි පාඩම. හරි. අපි මුලින්ම බලමු අසමානතාවයක් කියන්නේ මොකක්ද කියන එක. මේ අසමානතාවයක් අඳුරගන්න හරි ලේසි. ඇත්තට මේ පාඩම ඔයගොල්ලෝ 8 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්තා. හරිද? ඔය මගේ YouTube channel එකේ ඇති 8 ශ්‍රේණියේ අසමානතා කියලා පාඩමක්. ඕගොල්ලන්ට ඕනම් බලන්න පුළුවන් එක. අසමානතා නෙමෙයි සංඛ්‍යා රේඛාව කාර්ය තලය කියලා පාඩමක් ලබන සතිය වගේ මම ඒක YouTube එකට දාන්නම්. චුට්ටක් ඒකත් බලන්න අට වසර ටික මතක් කරගන්න උවමනා නම් ඒක බලන්න. නැත්නම් මම මේක මුලින් ඉඳන් සරලව දැන් 9 වසරට කියා දෙන්නම්. අපි අටේ ටිකත් උවමනා වෙනවා. අතරතුරේ තැනකදී. හැබැයි මම අටේ ටික ලොකුවට 9 දී කතා කරන්න යන්නේ. අටේදී ටිකක් වෙනස් වැති වලින් ටිකක් කියා දෙනවා. සමානතා පාඩමේ කාඩ්සී තලය කියලා එහෙම වෙන වෙනම යනවා. එතකොට ඒක චුට්ටක් ඕගොල්ලෝ ඒක බලන්න එක දාපු වෙලාවක අද මම මේක සරලව පටන් අරන් කියා දෙන්නම් කොහොමද අසමානතාවයක් විසඳන්නේ සහ ඒ කියන කරුණු ගැන. හරි අසමානතාවයක් කියලා කියන්නේ දරුවනේ අසමානතාවයක් අඳුන ගන්න හරි ලේසි. අසමානතාවය දැන් අපි මෙහෙම ලිව්වොත් පුතේ මේකට අපි කියනෝනේ සමීකරණයක් කියලා. ඕකට අපි කියනවා සමීකරණයක් කියලා. සමාන ලකුණන්නේ තියෙන්නේ මේ. සමාන ලකුණක් තියෙනවා නම් අපි ඕකට සමීකරණයක් කියලා කියනවා. හැබැයි ඔය සමාන ලකුණ වෙනුවට මෙන්න මේ ලකුණ යෙදුවොත්. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ ලකුණ යෙදුවොත්. එහෙම නැත්නම් මෙන්න මේ ලකුණ යෙදුවොත්. එහෙමත් නැත්නම් මෙන්න මේ ලකුණ යෙදුවොත් ඔන්න දැන් අපි ඒවට කියනවා දරුවෝ අසමානතා කියලා කියනවා. මෙවට අසමානතා මෙන්න මේ ලකුණ යෙදෙනවා නම් මෙන්න මේ ලකුණ යෙදෙනවා නම් අපි ඒවට කියනවා දරුවනේ අසමානතා කියලා කියනවා. එතකොට මෙන්න මේ අසමානතා ගැන තමයි අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. මේ පාඩමේදී අපි අසමානතා වලින් එන්න පුළුවන් ගැටලු වර්ග 5ක් ගැන කතා කරනවා. අසමානතා වලින් එන්න පුළුවන් ගැටලු වර්ග 5ක් ගැන කතා කරනවා. අපි බලමු කොහොමද මේ ගැටලු 5 එන්නේ සහ ඒව විසඳන්නේ කොහොමද කියන එක. මුලින්ම අසමානතාවයක් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි අසමානතාවයක් අඳුන ගන්න. හරි. ලියන්න මෙහෙම. මේක මේ නෝට් එක වගේ ක්‍රමයක් දාලා මෙහෙම ලියාගෙන යන්න. මෙන්න මේ ලකුණු හතර දාලා යන ලකුණු වලින් කියලා ලියාගෙන යන්න. යන ඔය ලකුණු හතර දාලා යන ලකුණු වලින් සම්බන්ධ වී ඇති ප්‍රකාශනයක් යන ලකුණු වලින් සම්බන්ධ වී ඇති ප්‍රකාශනයක් අසමානතාවයක් ලෙස හඳුන්වයි. අසමානතාවයක් ලෙස හඳුන්වයි. හරි උදාහරණ ටික ලියා ගන්න දරුවනේ. හරි. ඔන්න අපි උදාහරණයක් දීුවා.
දැන් මම කිව්වා අසමානතාව වලින් දරුවෝ අපිට අසමානතාවයක් දීලා අපෙන් අහන්න පුළුවන් ගැටලු වර්ග පහක් තියෙනවා. අසමානතාවයක් දීලා අපෙන් අහන්න පුළුවන් ගැටලු වර්ග පහක් තියෙනවා. විභාගෙදී ඔය ගැටලු වර්ග පහෙන් දෙකක් තුනක් විතර අහන්නත් පුළුවන්. අපි බලමු මොනවද මේන ගැටලු පහ සහ කොහොමද ඒවට උත්තර ලියන්නේ කියලා. හරි. මෙන්න මම හදන පළවෙනි ගාන ප්‍රශ්න අංක 1 ලියාගන්න මෙහෙම x ධන 5 විශාලයි 7 අසමානතාවය රෝමිලක්කම් 1 විසඳන්න මේක විසඳන්න කියනවා. ඕක තමයි මුලින්ම කියන්නේ. ඕක අනිවාර්යෙන් අහනවා විභාගෙදී. මොකද ඕක විසඳන්නේ නැතුව ඔතන අනිත් ප්‍රශ්නාකාර 4 හදන්න බෑ දරුවෝ. මොනවා කරන්නත් කලින් විසඳලා ඉන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. හරි. අපි දැන් යන්නේ මේක විසඳන්න. විසඳද්දි වෙන්නේ මෙහෙමයි සමීකරණයක් විසඳන විදිහටම තමයි මේක විසඳන්නේ. ඕගොල්ලෝ දන්නවා මේක සමීකරණයක් වුණා නම් මේක විසඳනවායි කියලා අපි කරන්නේ x අකුර තනි කරගන්න එකනේ. x අකුර තනි කරගන්න ධන 5 අයින් කරන්න එපා. ධන 5 අයින් කරන්න අපි කරන්නේ දෙපැත්තටම ඍණ 5ක් දාන එක. මම දෙපැත්තටම දරුවනේ ඍණ 5ක් දානවා. මෙයාට මෙයා කැපිලා ගියාම x විශාලයි 2 කියලා එනවා. ධන 5 අයින් කරන්න දෙපැත්තටම ඍණ 5ක් දැම්මා. දැම්මහම x අකුරු මෙතනින් ඉතුරු වුණා. එහා පැත්තෙන් 7න් 5ක් අඩු වුණාම 2යි කියලා එනවා. එතකොට විසඳන්න කිව්වහම ඔන්න අපි විසඳුවාම එන්නේ x විශාලයි 2යි කියලා. හරිද? හරි. රෝමිලක්කම් 1 කියලා දාලා විසඳන්න බලන්න. හරි රෝමිලක්කම් එකට උත්තරේ ලියලා ඉවරයි. ඊගාවට අපි යමු රෝමිලක්කම් 2. මෙන්න මෙහෙමයි රෝමිලක්කම් 2 අහන්නේ. ප්‍රශ්න ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. මෙහෙම දාන්නකො පූර්ණ සංඛ්‍යාත්මක. පූර්ණ සංඛ්‍යාත්මක. වරහන් ඇතුළේ දාන්න නිකිලමය. එහෙම අහන්නත් පුළුවන්. නිකිලමය. විසඳුම් පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් වරහන් ඇතුළේ නිකිලමය විසඳුම්. පුලකය ලියා දක්වන්න. පුලකය ලියා දක්වන්න. ප්‍රශ්නේ දුන්නේ පූර්ණ සංඛ්‍යාත්මක නිකිලමය විසඳුම්. එහෙම නැත්නම් නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. හරි. මම මේ පැත්තකින් අසමානතාවයේ විසඳුම ලියාගත්තා. අමතකුණොත් කියලා. අසමානතාවයේ විසඳුමාවේ x විශාලයි 2 කියන්නේ මේක කියවන්නේ පුතේ x 2කට වඩා විශාලයි. x 2කට වඩා විශාලයි කියලා තමයි කියවන්නේ. දැන් ඒගොල්ලෝ මේක සංඛ්‍යා රේඛාවක අඳින්න කියනවා. අඳින්න කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක. එහෙම නැත්නම් නිකිලමය.
පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ පුතේ දශම භාගයෙන් නැති. ඔය අපි ගණන් කරන්න ගන්නේ 1 2 3 4 5 6 7 කියලා ගණන් කරන්නේ. ඒවට තමයි පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ. ඒතකොට මේ වගේ පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් අඳින්න කියලා කිව්වොත් මේ සෝරි සංඛ්‍යා රේඛාවක අඳින්න කියලා නෙමෙයි මම දුන්නේ. සෝරි අයියෝ වැරදුනා. ප්‍රශ්නේ දුන්නේ පූර්ණ සංඛ්‍යාත්මක. එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් කුලකය ලියන්න. එහෙමනේ ප්‍රශ්නේ දුන්නේ. හරි. එතකොට මේක කියවන්නේ x විශාලයි 2 x විශාලයි 2 කියලා මම කිව්වා. ඒ කියන්නේ එහෙම නැත්නම් කියන්න පුළුවන් x ලගේ 2කට වඩා වැඩි කියලා. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ දශම හෝ භාග නෙමෙයි. අපි ගණන් කරන්න ගන්න සම්පූර්ණ සංඛ්‍යා 1 2 3 4 5 6 7 කියලා ගන්න සංඛ්‍යා. ඒතකොට පූර්ණ සංඛ්‍යා කිව්වහම දශම භාග ගන්න බෑ. හොඳට මතක තියාගන්න. එතකොට මේගොල්ලෝ අහන්නේ x ලගේ 2කට වඩා වැඩි වෙන්න අපිට ගන්න පුළුවන් නිකිලමේ විසඳුම් මොනවද කියලා අහන්නේ. ඉතින් ඕක ලියන්නේ මෙහෙමයි. කුලකයක් ලියන්න කියලානේ කියන්නේ. x සමානයි කියලා දානවා කුලකයක් දානවා මට කියන්න මේක එක්ස්ට්‍රා ගන්න පුළුවන් පළවෙනි අගේ කීයද වෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගේ කීයද වෙන්නේ x ලගේ දෙකට වඩා වැඩි කිව්වහම එක්ස්ට්‍රා ගන්න පුළුවන් පළවෙනි පූර්ණ සංඛ්‍යාත්මක අගේ වෙන්නේ කවුද කීයද වෙන්නේ 3 3 ඉලක්කම වෙන්නේ හේතුව දෙකට වඩා වැඩිපුර අපිට හම්බෙන පළවෙනි පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 3 එහෙනම් එන්නේ මේකට විසඳුම් වෙන්නේ 3 4 5 ඔය විදිහට දිගටම යන්න පුළුවන් කියලා පෙන්නන මම තිප්පේලියක් දැම්මා 3 4 5 කියලා දාලා මම ඉතිරි ටිකට තිප්පේලියක් තිබ්බා පැහැදිලිද ඔන්න පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් නිකිලමය විසඳුම් කුලකය දෙකට වඩා වැඩි කියපු නිසා 3 4 5 6 කියන මේ පැත්තට අපි ලියාගෙන යනවා මෙහෙම ලියන්න මෙතන පූර්ණ සංඛ්‍යා යනු දශම හෝ භාග නොමැති දශම හෝ භාග නොමැති සම්පූර්ණ සංඛ්‍යා වේ හරි ඔන්න පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් කුලකය අපි ලිව්වා මං කියන්නේ ගැටලු ආකාර පහක් තියෙනවා කියලා පළවෙනි එක කතා කළා විසඳන්න විසඳුවා දෙවෙනි එක කතා කළා පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් කුලකය ලියන්න ඔන්න ඒකත් ලිව්වා තුන්වෙනි ප්‍රශ්නය පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් බලහන් තුලා නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න සංඛ්‍යා රේඛාවක දක්වන්න පුතේ දැන් කියන්නේ අර කතන්දරේමයි
හැබැයි දැන් කියන්නේ සංඛ්‍යා රේඛාවක අඳින්න කියලා. මං ඇඳ ගන්න සංඛ්‍යා රේඛාවක් අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ මේ පැත්තට තමයි එන්න එන්න වැඩි වෙනවා සහ මේ පැත්තට යනකොට එන්න එන්න අඩු වෙනවා. ඔහොමනේ සංඛ්‍යා රේඛාව අඳින්නේ. නිවැරදිව සංඛ්‍යා රේඛාව අඳින්න. හරිද? කොටු දෙකෙන් දෙකට අරන් ඔයගලන්ට අඳින්න පුළුවන්. හරි. ඒගොල්ලෝ කියන්නේ දැන් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් විතරනේ ලකුණු කරන්න කියලා. මම දැන් ඔයගලන්ට පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දුන්නානේ. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ භාගෝ දශම නැති සම්පූර්ණ සංඛ්‍යා කියලා කිව්වා. ඒව තමයි අපි මේ සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න යන්නේ. ඕක මෙන්න මේ කුලක දිහා බලාගෙන ලකුණු කරන්න. හරි ලේසි. දැන් කුලකේ අපිට පේනවා පටන් ගන්නේ පූර්ණ සංඛ්‍යා පටන් ගන්නේ 3ෙන්. 3 4 5 යන්නේ. එහෙනම් පුතේ අපි මේ සංඛ්‍යා රේඛාවෙත් 3 උඩින් තිතක්. මේ මෙහෙ තිත් තියන්න බෑ. හේතුව පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ භාග හෝ දශම නෙමෙයිනේ. දැන් මේ හරිය තිත් තිබ්බොත් එහෙම එන්නේ භාග දශම. ඒව ගන්න බෑනේ පූර්ණ සංඛ්‍යාව විතරනේ ගන්න පුළුවන්. කුලක දිහා බලාගෙන 3යි 4යි 5යි කියන ඔන්න ඕවා තව එහාට තිබ්බනම් තව එහාට ලක්ෂ ලකුණු කරගෙන යනවා. ලක්ෂ ලකුණු කරගෙන යනවා. ඔය තියෙන්නේ පූර්ණ සංඛ්‍යා ටික විතරයි. ඔය තියෙන්නේ පූර්ණ සංඛ්‍යා ටික විතරයි. දැන් අපේ ළමයිට එකපාරට ඔලුවට එන්න පුළුවන් 8 වසරේදී අපි අර පාට කළානේ කියලා දෙයක් ඔලුවට එයි. ඒකත් අපිට හම්බ වෙනවා. ඒක හම්බෙන්නේ මෙතනදී නෙමෙයි. පාට කරන්න බෑ. හේතුව පූර්ණ සංඛ්‍යා විතරයි ගන්න තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂවලදී විතරයි. මෙන්න මේ ලක්ෂවලදී විතරයි පූර්ණ සංඛ්‍යා ලැබෙන්නේ. ඒ නිසා අපිට ලකුණු කරන්න පුළුවන් ඒ තැන් ටික විතරයි. එතරම් මෙහෙම ලියා ගන්න. මෙහිදී සංඛ්‍යා රේඛාවේ මෙහිදී සංඛ්‍යා රේඛාවේ පූර්ණ සංඛ්‍යා පමණක් පූර්ණ සංඛ්‍යා පමණක් ලකුණු කරනු ලැබේ. හරි. අපි ඇඳ ගන්න බලන්නකො. හරි. ඔන්න අපි ප්‍රශ්න වර්ග 3ක් දැන් කතා කරලා ඉවරයි. ඊගාට රෝමිලක්කම් 4. එක්ස්ට ගත හැකි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. එක්ස්ට ගත හැකි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. එක්ස්ට ගත හැකි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. ආයෙමත් සංඛ්‍යා රේඛාවක් අඳින්න කියනවා. දැන් සංඛ්‍යා රේඛාව අඳින්න කියන්නේ පුතේ සියලු විසඳුම්. සියලු විසඳුම් කිව්වහම පුතේ භාග දශම නෙමෙයි. හොඳට මතක තියාගන්න.
සියලු විසඳුම් කිව්වහම භාග දශම නෙමෙයි. මේ පූර්ණ සංඛ්‍යාව සොරි පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි භාග දශම එන්නත් ඕනේ. හරිද? ඉස්සෙල්ල වගේ පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි භාග දශම එන්නත් ඕනේ. ඒ කියන්නේ මෙහෙම. මම ඉස්සෙල්ල වගේ සංඛ්‍යා රේඛාව අඳින්නම්. හරිද? හරි. ඕගලන්ට මතකයි මම කිව්වා අර උඩ ඉන්න එක්කෙනා අඳිනකොට කුලක දිහා බලාගෙන අඳින්න කියලා කිව්වනේ. මතක ඇති. කුලක දිහා බලාගෙන අඳින්න කියලා කිව්වා. තොර ලේසි කියලා. මෙයා අඳිද්දි හොඳට මතක තියාගන්න. විභාගේ පුතේ වැඩි හරියක් අහන්නේ මේ දැන් කියන අවස්ථාවම තමයි ඈ. මෙයා අඳිනකොට හොඳට මතක තියාගන්න. කුලක දිහා බලාගෙන අඳින්න එපා වර්ධිනවා. මෙයා අඳින්නේ මෙන්න මේ අසමානතාවයේ දිහා බලාගෙන. මෙන්න මේ අසමානතාවයේ දිහා බලාගෙන අඳින්න. හොඳට මතක තියාගන්න. ඔය අසමානතාවයේ දිහා බලාගෙන තමයි යා අඳින්නේ. අඳින්නේ මෙහෙමයි. ඒකෙන් කියන්නේ x ලාගේ දෙකට වඩා වැඩි කියන එක. දැන් පුතේ සියලු විසඳුම් කිව්වහම දශම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතනදී අපිට මුලින්ම හම්බෙන උත්තරේ 3 නෙමෙයි. මෙතනදී මුලින්ම හම්බෙන උත්තරේ 3 නෙමෙයි. දශම ගත්ත හැකිනේ. දෙකට වඩා වැඩි කියනවා නම් මට පුතේ 2.1 ගන්නත් පුළුවන්. 2.2 ගන්නත් පුළුවන්. ඇයි පූර්ණ සංඛ්‍යා කියන්නේ ඒගොල්ලෝ සියලු විසඳුම්. 2.1 ගන්නත් පුළුවන්. ඒවත් හරි දැන් මෙතනදී. තුනේ ඉලක්කමින් නෙමෙයි පටන් ගන්න. ඒ නිසා තමයි කිව්වේ මම කිව්වේ මෙයා දිහා බලලා අඳින්න කියලා. මෙයා දිහා බලන්න එපා. මෙයාගේ කියන්නේ තුනෙන් පටන් ගන්න. ඒ පූර්ණ සංඛ්‍යානේ. මෙයා හරියන්නේ නැහැ උතෙන්ට. මෙයා දිහා බලාගෙන අඳිනවා. අඳිද්දී දෙකේ ඉලක්කමට වඩා වැඩි කියනවා. හැබැයි දෙකේ ඉලක්කම වෙන්න බෑ කියනවා. ඒ නිසා මම දෙකේ ඉලක්ක මුඩින් දරුවනේ පාට නොකළ තිතක් තියෙනවා. දෙකේ ඉලක්ක මුඩින් පාට නොකළ තිතක් තියෙනවා. තියලා වැඩි වෙන්නේ අරහෙටනේ. ඒ පැත්තට තියෙන සියල්ල පාට කරගෙන යනවා. හොඳට මතක තියාගන්න මෙයා අඳින්න එපා කුලක දිහා බලලා. මෙයා අපි අඳින්නේ අසමානතාවයේ දිහා බලලා අසමානතාවයේ කියනවා x ලාගේ දෙකට වඩා වැඩි කියනවා සමාන වෙන්නේ නැහැ කියනවා දෙකට සමාන වෙන්නේ නැහැ කියනවා ඒ නිසා පාට නොකළ තිතක් තියලා වැඩි වෙන පැත්ත ඒ කියන්නේ දකුණු අත පැත්තට පාට කරගෙන යනවා. පැහැදිලිද? ඔන්න ඔහොමයි උතනදි වෙන්නේ. හරි. ඒකත් ලියා ගන්න මෙහෙම. මෙහි මෙහි x හි අගය මෙහි x හි අගය දෙකට සමාන නොවන නිසා මෙහි එක්සීයගේ දෙකට සමාන නොවන නිසා පාට නොකළ තිතක් තබනු ලැබේ. පාට නොකළ තිතක් තබනු ලැබේ. හරි. අඳ ගන්නකෝක.
හරි. දැන් අපි ප්‍රශ්න වර්ග 4කට ඔන්න උත්තර ලියලා ඉවරයි. බෝඩ් එකේ මේ ප්‍රශ්න වර්ග 4ටම උත්තර උතන පේන්න තියෙනවා. ඊගාවට රෝමිලක්කම් 5 ඔකෙන් අහන්න පුළුවන් අවසාන ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය එක්ස්ට ගත හැකි අවම අගය සොයන්න. එක්ස්ට ගත හැකි අවම අගය සොයන්න. හරි. ඒක හොයන්න හරි ලේසි දරුවෝ. එක්ස්ට ගත හැකි අවමගේ කියලා මේගොල්ලෝ මේ කියන්නේ මේ විසඳුම් වලින් එක්ස්ට ගන්න පුළුවන් අඩුම අගය මොකක්ද කියන එක. ඒකත් කුලක දිහා බලාගෙන කියන්න පුළුවන්. කුලක තියෙන අගයෙන් පළවෙනිම අගය තමයි අපි උකට ගන්නෙ. හරිනේ? මේ තියෙන අගයන් වලින් අඩුම අගය වෙන්නේ මෙයානේ. තුනේ ඉලක්කමනේ වෙන්නේ. එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ රෝම ඉලක්කම් 5ට උත්තරේ එන්නේ x සමානයි 3යි. එක්ස්ට ගන්න පුළුවන් අවම අගය වෙන්නේ ඔන්න ඕක. x සමානයි 3යි කියලා දාන්න. x සමානයි 3යි. ඔන්න ප්‍රශ්න වර්ග 5 අපි තනියම එකක් කරලා බලමු. මමත් උදව් කරන්නම් ඔයගලන්ට ඈ. හරි. දැන් මේකේ ප්‍රශ්න ලියලා යන්න ඕනේ නැහැ. රෝම ඉලක්කම් 1 2 3 4 5 කියලා දාගෙන අපි හදාගෙන යන්. හරිද? මෙන්න මම ඔයගලන්ට විසඳන්න දෙන අසමානතාවය හරියට විසඳන්න වරද්දන්න එපා. විසඳුම් බලන්න මුලින්ම ඕක. දෙවෙනි ගන්න. රෝම ඉලක්කම් 1 කියලා දාන විසඳන්න කියලා ලියලා ඉන්න ඕනේ නැහැ දැන්. රෝම ඉලක්කම් 1 කියලා දාලා විසඳන්න බලන්න. හරි. කොහොමද විසඳුවාම එන්නේ? දැන් ඉවර ඇති කියලා මං හිතනවා. ඔක මහ දෙයක් නෙමෙයිනේ. ඍණ 3 අයින් කරන්න මම කරන්නේ දෙපැත්තටම ධන 3ක් දානවා. දෙපැත්තටම ධන 3ක් දානවා. මේ පැත්තටත් ධන 3ක් දාන්නම්. දැම්මහම අපිට එනවා මෙයාට මෙයා කැපෙලා ගියාම x විශාලයි ඍණ 4යි ධන 3යි කියලා කියන්නේ දරුවෝ සුළු වුණාම වෙනස් දෙන්නෙක්නේ. අපිට සුළු වුණාම එනවා ඒ කියන්නේ අඩු වෙනවනේ වෙනස් දෙන්නෙක් නම් අඩු වෙනවා. නේද? අඩු වුණාම එනවා 4න් 3ක් අඩු වුණාම 1යි විශාල එක්කෙනාගේ ලකුණ ඍණ. අපිට උත්තරේ එනවා දරුවෝ x විශාලයි ඍණ 1 කියලා. x විශාලයි ඍණ 1 කියලා. හරි. ඔතනින් එහාට කුලකය සංඛ්‍යා රේඛාවල අඳිනේවා. ඒ ටික ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ. හරි. හදමු බලන්න උතරින් ඉතිරි ටික දැන් ඔයගොල්ලෝ තනියම ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3, රෝම ඉලක්කම් 4, රෝම ඉලක්කම් 5 කියලා දාලා හදාගෙන යන්න ඈ. හදලා ඉවරනහම chat එකේ දාන්න ඉවරයි කියන එක.
හරි හොඳයි. ගොඩක් අය ඉවරයි කියලා දාලා තිනවා. අපි බලමු එහෙනම්. මම විසඳුම ලිව්වා. මම මේ විසඳුම විතරක් මෙතන ලියා ගන්නම්. x විශාලයි ඍණ 1 කියලා ලිව්වේ. දැන් මේගොල්ලෝ අහනවා මුලින්ම නිකිලමේ විසඳුම් කුලකයේ ලියන්න. අපි දන්නවා ඍණ 1කට වඩා විශාල අපිට හම්බ වෙන පළවෙනි වගේ පුතේ වෙන්නේ බිඳුව. බිඳුව 1 2 ඔය විදිහට තමයි යන්නේ. ඔය විදිහට තමයි යන්නේ. හරිද? ඊට පස්සේ රෝමි ලක්කම් 3න් එනවා. රෝමි ලක්කම් 3න් එනවා. තව හදන කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. රෝමි ලක්කම් 3න් එනවා. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. අපිට සංඛ්‍යා රේඛාව කොහොම අඳින්න පුළුවන්? ඍණ පැත්ත මේ විදිහට මෙහෙට යනවා. නිකිලමය විසඳුම. ඒ කියන්නේ මං කෝ එක මේ කුලක දිහා බලාගෙන අඳින්න කියලා කිව්වා. ඒක බලාගෙන නැන්දහම් බිඳුව 1 2 ඔන්න ඔය කියන ඒවට තමයි අපි ලක්ෂ තියන්න ඕනේ. ඊගාවට රෝමි ලක්කම් 4 කියනවා දරුවනේ සියලු විසඳුම්. ඒක මම කිව්වා අසමානතාවයේ දිහා බලාගෙන අඳින්න. ඒක මම කිව්වා අසමානතාවයේ දිහා බලාගෙන අඳින්න. අසමානතාවයේ දිහා බලාගෙන ඕක ඇන්දහම දැන් නම් වර්ධිනවා කියලා කිව්වා ඍණ 1කට සමාන නෑ. ඍණ 1 උඩින් පාට නොකර තිතක් තියන්න ඕනේ. විශාල වෙනවයි කියලා කියන නිසා වැඩි වෙනවා කියන නිසා මෙන්න මේ පැත්තට පාට වෙන්න ඕනේ. මේ පැත්තට පාට වෙන්න ඕනේ. හරිනේ. හරි. පස්වෙනි ප්‍රශ්නය x ට ගත හැකි අවමාගය ඕකේ හැටියට x ට ගත හැකි අවමාගය වෙන්නේ x සමානයි බිඳුවයි. x සමානයි බිඳුවයි. හරි. මට දැන් ඔය රෝමි ඉලක්කම් පහෙන් මොනවා හෝ වැරදි තියෙන කවුරු හරි ඉන්නවනම් කියන්න බලන්න. මොනවා හෝ වැරදි තියෙනම් කියන්න. නෑ නේද? හරි. ඊගාට තුන්වෙනි ප්‍රශ්නය. විසඳමු බලන්න. පුතේ මෙතන පොඩි දෙයක් තියෙනවා අසමානතාවය විසඳද්දී. මෙතන මම චුට්ටක් අසමානතාවය අමාරු කළා. හේතුව තමයි y තනි කරන්න මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා අයින් කරන්න. ඒ තමයි දෙකේ ඉලක්කමකුයි ධන හේකුයි. අපේ දරුවෝ දන්නවා මෙතනදී අපි මුලින්ම අයින් කරන්න ඕනේ ධන එක. ධන එක අයින් කරන්න අපි කරන්නේ දෙපැත්තටම ඍණ එකක් දාන එක. සුළු කරද්දී පරිස්සමෙන් නිකිල සුළු කරද්දී විසඳුම් බලන්න මන්ටක් ගාලා විනාඩියක් දෙකක් දෙන්න. තනියම විසඳුම් බලන්න. මුලින්ම ධන එක අයින් කරලා ඊට පස්සේ ඍණ එක අයින් කරමු ඈ. මේ ගුණ කිරීම දෙක අයින් කරමු. හරි. බලමු. මේක මහා මේ අමාරු දේවල් නෙමෙයි. මේ වගේ සමීකරණ ඔයගොල්ලෝ හදලා තිනවා. ඊට වඩා අමාරු සමීකරණ ඔයගොල්ලෝ විසඳලා තිනවා 9 වසරේදී. මේකේ වෙන්නේ ධන එක අයින් කරන්න මම දෙපැත්තටම ඍණ එක දානවා. මෙන්න මෙතන වරද්ද ගන්න එපා. මෙයාට මෙයා කැපෙනවනේ. 2y ඉතුරු වෙනවා. මෙතනින් එන්නේ දැන් ඕක තමයි අපේ ළමයි වරද්ද ගන්නේ. ගොඩක් ළමයි දාන්නේ 4යි කියලා. හරිද? දැන් සමහර ළමයි දානවා ධන 6යි කියලා. ඔය වගේ පොඩි පොඩි වැරදි කරනවා. මෙතන එන්නේ ලකුණු සමාන නිසා එකතු වෙනවා තමයි. ඒතර 6 තමයි එන්නේ. උත්තරයට දාන්නේ විශාල එක්කෙනාගේ ලකුණ. අපිට පේනවා මෙතන විශාල එක්කෙනාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ 6යි කියලා එන්නේ. ඕක වරද්දන්න එපා. ඍණ 6යි කියලා එන්නේ. දැන් කරන්නේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවහම පුතේ මට එනවා y විශාලයි ඍණ 3යි කියලා එනවා. y විශාලයි ඍණ 3.
හරිනේ ඍණ 6 දෙකෙන් බෙදුවාම එන්නේ ඍණ 3යි. අවංකව දාන්න දැන් අසමානතාවය විසඳ ගන්න බැරි වෙච්ච කට්ටිය තේරුනේ නැහැ. ඉලක්කම් දෙකක් අයින් කරන්න තියෙන නිසා මේක පැටලුණා. හදාගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් දාන්න බලන්න. හරි. ප්‍රශ්නයක් නැහැ නේ කියන්නේ. හරි. ඔන්න අපි විසඳුවා. දැන් මේ අසමානතාවයේ පොඩි වෙනසකුත් තියෙනවා. විශාලයි හෝ සමානයි කියලා දෙනවා. ඒ කියන්නේ ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන් කියන එක. තනියම ලියන්නකො බලන්න මේකේ කුලකෙත්. කුලකෙත් ලියමු බලන්න තනියම. කුලකේ ලියන්න බලන්න තනියම. නිකිලමේ විසඳුම් කුලකේ. හරි. කුලකේ ලියද්දි දැන් හොඳට මතක තියාගන්න මෙතන කියන්නේ ඍණ 3 හෝ ඊට වඩා වැඩි. දැන් මේ ඍණ 3 හෝ ඊට වඩා වැඩි කිව්වහම මේ අපේ ළමයි වැරදිට තේරුම් ගන්න එපා. මේ ඍණ 3ට වඩා වැඩි කියලා කියන්නේ ඍණ 4 ඍණ 5 ඍණ 6 එහෙම නෙමෙයි ඈ. ඍණ වැඩි වෙනවා කියන්නේ වටිනාකම අඩු වෙනවා කියන එක. එතකොට මේක යන්න ඕනේ ඍණ 3ට වඩා වැඩි කියන්නේ ඍණ 2 ඍණ 1 බිඳුව පැත්තට යන්න ඕනේ. හැබැයි දරුවෝ මෙතනදී ඔයගොල්ලෝ විසඳුමට පුතේ මම y කියලා නේද ඕකෙදි දුන්නේ. ඔව් සර්. එතකොට මෙතන වයිට ගන්න පුළුවන් කුලකය වෙන්නේ වයිට ගන්න පුළුවන් කුලකය වෙන්නේ පටන් ගන්නේ ඍණ 3. සමානයි කියනවනේ. ඍණ 3 වැඩි වෙනවා කියන්නේ ඍණ 4 ඍණ 5 නෙමෙයි. ඒකත් පටලවා ගන්න එපා. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව කියන ඔන්න ඔය පැත්තට තමයි දැන් කුලකේ යන්න ඕනේ. ඔය පැත්තට තමයි දැන් කුලකේ යන්නේ. හරි. ඒකත් ලියාගෙන අපේ දරුවෝ ඊට පස්සේ අනිත් ගණන් තුනත් හදමු බලන්න තනියෙන් වැරදුනට කමක් නැහැ පැන්සලෙන් නේ කරන්නේ සංඛ්‍යා රේඛා හැම අනිත් ගණන් තුනත් හදමු බලන්න උන් උත්තර ලියන් යන තනියෙන් හරි අපි බලමු මෙහෙමයි එන්නේ සියලු විසඳුම් මේ නිකිලමේ විසඳුම් ටික ඇඳහම එනවා මං කිව්වනේ තනියම හදන්න වැරදුනට කමක් නැහැ කියලා පැන්සලෙන් හදන්නේ හරි කුලකේ දිහා බලාගෙන ලකුණු කරාම ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව කියන ඔය සියල්ලම පාට වෙන්න ඕනේ
ලක්ෂ ලකුණු වෙන්න ඕනි. හරිද? ඊගාවට සියලු විසඳුම් ලකුණු කරාම සියලු විසඳුම් ලකුණු කරාම එන්නේ මම කිව්වා ඒක අසමානතාවයේ දිහා බලාගෙන ලකුණු කරන්න කියලා කිව්වා. ඒක අසමානතාවයේ දිහා බලාගෙන ලකුණු කරන්න. දැන් පුතේ ඍණ 3ක් ගන්න පුළුවන්. සමානයි කියලා දෙනවා. සමානයි කියලා දෙනවා නම් මෙතනින් අපි තියන්නේ දරුවනේ පාට කළ තිතක්. පාට කළ තිතක් තියන්නේ. පාට කරපු තිතක් තියලා මෙන්න මේ පැත්තට පාට කරන්න ඕනේ. සමානයි කියලා දුන්නාම තියන්නේ පාට කරපු තිතක්. ඕනේ නම් පැත්තකින් ලියා ගන්න එතන මෙහි වයිහි අගය මෙහි වයිහි අගය ඍණ 3ට සමාන හෝ විශාලයි ලෙස දී ඇති නිසා ඍණ 3ට වඩා විශාලයි හෝ සමානයි ලෙස දී ඇති නිසා ඍණ 3ට වඩා විශාලයි හෝ සමානයි ලෙස දී ඇති නිසා පාට කළ තිතක් තබනු ලැබේ. පාට කළ තිතක් තබනු ලැබේ. ඒ හින්දායි උතර පාට කරපු තිතක් තිබ්බේ ඈ. හරි y වලගේ ගත්තාම එනවා ඍණ 3යි කියලා. y වලගේ ගත්තාම එනවා ඍණ 3යි කියලා. හරි. ඊගාට මෙන්න මේ ගාන. දැන් ලකුණ මම පොඩ්ඩක් එන පැත්ත වෙනස් කරන්න යන්නේ ඈ. අනීම හදන්න ඕනේ ප්‍රශ්න පහටම ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. ලියන්න බාන්න ප්‍රශ්න පහට උත්තරේ. රෝම ඉලක්කම් 5 ප්‍රශ්න විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. රෝම ඉලක්කම් 5 විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක මම කියන්නම්. රෝම ඉලක්කම් 5 ප්‍රශ්න විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. උත්තර ලියාගෙන යන්නකෝ රෝම ඉලක්කම් 1ටයි 2ටයි 3ටයි 1 2 3 4 කියලා දාලා ඒවට උත්තර ලියාගෙන යන්න. ඒ ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. හරිනම් හරි කියලා chat එකේ දාන්න.
හරි මං හිතන්නේ හුඟ දෙනෙක් දැන් ඉවරයි. අපි කතා කරමු. මේකේ ඍණ 3 අයින් කරන්න දෙපැත්තටම මම ධන 3ක් දානවා. මේ පැත්තරත් ධන 3ක් මේ පැත්තරත් ධන 3ක් දැම්මහම මෙයාට මෙයා කැපිලා ගියාම 2x 4ට වඩා කුඩායි කියලා එන්නේ. 4 තමයි වැඩි වෙන්නේ උතන. දෙපැත්තම දෙකෙන් බෙදුනහම x දෙකට වඩා කුඩායි. එහෙම නැත්නම් x කුඩායි 2 කියලා එන්නේ. ඔන්න දැන් x කුඩායි කියලා එන්නේ. x කුඩායි 2 කියලා එන්නේ. හරිනේ. බලන්න මුලින්ම ඕක හරිද කියලා. ඕක වැරදුනොත් මුළු ගානම වර්ධිනවනේ. හරි. දැන් අපි ලියන්න යන්නේ මෙයාගේ නිකිලමේ විසඳුම් ටික. කුලකේ ලියන්න යන්නේ. දෙකට වඩා අඩුයි කිව්වහම දෙක ගන්න බෑ මෙතන. අපිට ගන්න පුළුවන් 1 බිංදුව ඔන්න අඩු වෙවි යනවා ඍණ 1 ඍණ 2 ඔන්න ඔහමයි ඉන්නේ කුලකය. ඒ තියෙන්නේ කුලකය. ඊගාවට සංඛ්‍යා රේඛාවක ඇඳහම නිකිලමේ විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක ඇඳහම මෙන්න මෙහෙමයි එන්නේ. කුලක දිහා බලාගෙන අඳින්න පුළුවන් 1 බිංදුව ඍණ 1 ඔන්න ඔය විදිහට එනවා. ඔය විදිහට එනවා. සියලු විසඳුම් ගත්තහම ඒක මම කිව්ව අසමානතාවයේ දිහා බලාගෙන අඳින්න දෙකේ ඉලක්කම එන්නේ පාට නොකළ තිතා හේතුව ඔයගොල්ලෝ දන්නව සමානයි කියලා දීලා නැහැ. දැන් කුඩයි කියලා දෙන්නේ. අපි දන්නව දරුවෝ කුඩයි කියලා දුන්නාම කුඩයි කියලා දුන්නාම පාට වෙන්න ඕනේ මෙන්න මේ පැත්තට පාට වෙන්න ඕනේ. මේ පැත්තට පාට වෙන්න ඕනේ. අවසාන ප්‍රශ්නය මං කිව්වා වෙනස් වෙනවා කියලා ඒක කරන්න එපයි කියලා කිව්වා. එතන කරා නම් ඔයගොල්ලෝ ප්‍රොමිලක්කම් පහ ප්‍රශ්නේ මෙන්න මෙහෙ වෙනස් වෙන්න ඕනේ. ඔතන එන්නේ පුතේ එක්ස්ට ගත හැකි අවම අගය නෙමෙයි ප්‍රශ්නේ වෙනස් වෙන්න ඕනේ. එක්ස්ට ගත හැකි උපරිම අගය සොයන්න. 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 හරි. දැන් පේනවා මෙතන x ගේ වැඩි මාගේ අපිට එන්නේ උපරිම අගය කියලා දැන් මේකයි. වැඩි මාගේ එන්නේ. ඔතන අපිට ගන්න වෙන්නේ එතනත් අර කුලකේ පළවෙනි ප්‍රශ්නේ වෙනස් වුණාට අර උපරිමවම කියන එක වෙනස් වුණාට උත්තරේ හොයන විදිය වෙනස් වෙන්නේ නැහැ. උත්තරේට වෙන්නේ x සමානයි 1. x සමානයි 1. ඒක තමයි එන්නේ ඈ. හරි. මෙන්න මේ ගානත් හදමු.
හදන්න බලන්න ඕක. ප්‍රශ්න පහටම උත්තර ලියන්න. හරි සුන්දර විස්තරයකට දාන්න මම තව විනාඩියක් දෙන්නම්.
හරි අපි බලමු. මේකේ වෙන්නේ මෙහෙමයි. අසමානතාවයේ විසඳද්දී ධන දෙක අයින් කරන්න මම කරන්නේ දෙපැත්තටම ඍණ දෙකක් දාන එක. ඍණ දෙකක් දැම්මහම මෙයාට මෙයා කැපිලා ගිහලා 5යි y කියලා කියන්නේ දරුවනේ ලකුණු සමානයි එකතු වෙනවා 10යි විශාල එක්කෙනාගේ ලකුණ ඍණ 10යි කියලා එනවා. ඔන්න උතන වරද්දන්න එපා. ඍණ 10 වෙනුවට ධන 10 දාලා එහෙම වරද්දන්න එපා ඈ. එතන හරියට සුළු කරගන්න එතන තියෙන පොඩි නිකිල දෙකක් සුළු කරගන්න. දැන් අපි කරන්නේ දෙපැත්තම 5න් බෙදනවා. දෙපැත්තම 5න් බෙදුනහම අපිට එනවා y ඍණ 2යි කියලා එනවා. y කුඩයි හෝ සමානයි ඍණ 2. y කුඩයි හෝ සමානයි ඍණ 2. y කුඩයි හෝ සමානයි ඍණ 2. දැන් මෙතනදී එතකොට අසමානතාවය විසඳුවහම වෙන උත්තරේ ඔන්න ඕකනේ. නිකිලමේ විසඳුම් කුලකයේ ලිව්වහම එන්නේ y වලට එන්නේ පුතේ ඍණ 2 වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඔන්න ඊට වඩා අඩු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ඍණ පැත්තට අඩු වෙන්න නම් මෙහෙට යන්න ඕනේ. ඍණ 3 ඍණ 4. ඔන්න ওই විදිහටයි ওই උත්තරේ එන්නේ. ওই විදිහටයි උත්තරේ එන්නේ. බලන්න ඕක හරිද කියලා. රෝමිලක්කම් 3න් කියනවා සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා කියනවා. මේ පූර්ණ සංඛ්‍යාත්මක එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් විතරක් තියෙන සංඛ්‍යා රේඛාවක්. ඒකට මම ඕක මේ විදිහට අඳින්නම්. සංඛ්‍යා රේඛාව හරියට අඳින්න මේ පැත්තට ඍණ 3 ඍණ 4 කියලා එහෙම අඳින්න එපා වැරදි ඈ. මේ පැත්තට තමයි ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා එන්නේ. අර කුලකේ දිහා බලාගෙන ඒ ඉලක්කම් මුලින් ඕගලන්ට ලකුණු කරන්න පුළුවන්. රෝම ඉලක්කම් 4 යහනේ සියලු විසඳුම් මෙතන පාට කරපු තිතක් මේ පැත්තට සියල්ල පාට වෙන්න ඕන. මේ පැත්තට සියල්ල පාට වෙන්න ඕන. රෝම ඉලක්කම් 5 එන්නේ මං ගෝ මෙතන ඉන්නේ උපරිම අගය කියලා කිව්වා. ඒකට ගන්න වෙන්නේ පළවෙනි අගය ඍණ 2යි කියන එක වෙනවා. හරි. ඕකේ මොන හරි වැරදියක් ඉන්නවනම් කියන්න බලන්නද? ඔය ප්‍රශ්නේත් මොන හරි වැරදි හෝ අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. නෑ නේද? හරි. හොඳයි. දැන් විභාගෙදී ඔය ගැටලු ආකාර පහම ඉන්නේ නැහැ එකම ගානේ. උපරිම විසඳන එක නම් අනිවාර්යෙන් එනවා. එතනින් එහාට අමතර එකක් දෙකක් වගේ එන්න පුළුවන්. ඔක්කොම එන්නේ නැහැ නේද? හරිද? ඒක මතක තියාගන්න. මම ඒනකොට වර්ග පහම ඉගෙනුවා. දැන් පුතේ මෙතනින් එහාට මම කියා දෙන්න යන්නේ විසඳන අවස්ථාව විතරයි. මේක විතරයි. මේවා ලියාලී ඉන්න කියා දෙන්න යන්නේ නැහැ. මොකද ටිකක් මේවට වෙලා යනවා වැඩි. මම දැන් එකෙන් ගණන් 6 7ක් මෙවුවා ලියලා ඔක්කොම ලියලා හැදුවා. දැන් ඇති. ඒ කියන්නේ මේ ටික මම ලියන්නේ නැහැ. ඕනේ නම් අපේ දරුවිට පුළුවන් මම දැන් හදන ගණන් විසඳන ගණන් විතරනේ හදන්නේ. දැන් විසඳනම විතරයි. මේ ටික හදන්න ඉඩ තියාගෙන ගෙදර ගිහින් පස්සේ මින්සරේ ඒක හදන්න පුළුවන්. නෝට් එකේ ඉඩ තියාගෙන. දැන් දන්නවනේ මේ ටික ගන්න රූල් ගණනක් තියෙනවනේ. ඒ රූල් ගණන් ඉඩ තියාගෙන යන්න පුළුවන්. ඒතකොට ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න වෙලාවක ඇත්තටම කාලේ තියෙනවනේ මේ දවස්වල උගලන්ට නිකන් ඉන්න වෙලාවක මේ ටික උගලන්ට ලියන්න පුළුවන්. ඒක උගලන්ගේ කැමැත්ත. හැබැයි ලියන්නම් කියලා ඉඩ තියාගෙන හිස් තියන්න එපා. හරිද? හිස් තියන්න එපා. එහෙම වුණොත් එහෙම අන්තිමට ලියලත් නැහැ පොතේ ඉඩත් මේ විතරක් ඉතුරු වෙලා තියෙයි. හරිනේ? හරි. දැන් කතා කරන්න යන්නේ ඊගාවට ඔයගලන්ට පේනවා මේ විසඳපු අසමානතා එක හැම එකකම අපි එකතු කළා, අඩු කළා, බෙදුවා, ඔය හැමදේම කළානේ. කිසිම තැනක අසමානතා ලකුණ වෙනස් වුණේ නැහනේ. ඔය කිසිම තැනක අසමානතා ලකුණ වෙනස් වුණේ නැහැ. ලකුණ ඒ විදිහටම ආවා. හැබැයි ගණිතයේදී පුතේ අපිට මේ අසමානතා ලකුණ මාරු වෙන අවස්ථා දෙකක් හම්බ වෙනවා. ගණිතයේදී මේ අසමානතා ලකුණු මාරු වෙන අවස්ථා දෙකක් හම්බ වෙනවා. අපිට තාම මේ ගණන් වලදීව හම්බුනේ නැහැ. ඒ තමයි දරුවෝ ඒ තමයි ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ ಗುಣ කළොත් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ ಗುಣ කරොත් අසමානතා ලකුණ දරුවනේ මාරු කරන්න පුළුවන් අපිට. අසමානතා ලකුණ මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම බලාගන්න ඈ. උදාහරණකින් කියන්නම්කෝ.
අපි දන්නවනේ 4ට වඩා 6 වැඩිනේ. හරිද ඕක? ඈ 4ට වඩා 6 වැඩි කියලා මම ලිව්වා ඔහොම හරිද? නෑ සර්. නෑ නෑ ලකුණ මාරු වෙන්න ඕනේ. 4ට වඩා 6 වැඩි. ඔහොම එන්න ඕනේ. හරි. මම කරන්නේ මේ දෙපැත්තම පුතේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනවා. දැන් මම කියවනේ ඍණෙන් ගුණ වෙනකොට ලකුණ මාරු වෙනවා කියලා කිව්වනේ. අපි බලමු ඇත්තටම එහෙම වෙනවද කියලා. මම දෙපැත්තම පුතේ ඍණයකින් ගුණ කරනවා. ගුණ කරාම මෙතනින් එනවා ඍණ 4ක්. මෙතනින් එනවා ඍණ 6ක්. මම මේ ලකුණ දැන් මේ විදිහටම දානවා. මට කියන්න දැන් ඕක හරිද වැරදිද? වැරදි. වැරදි. වැරදි හේතුව සර්. අපි දන්නවා ඍණ 4ට වඩා ඍණ 6 වැඩි වෙන්නේ නැහැ. මෙතන ඍණ 4 විශාල වෙන්න එපා. අන්න බලන්න ඍණෙන් ගුණ වෙනකොට අපිට අසමානතාවයේ ලකුණ මාරු කරන්න සිද්ධ වුණා. ඍණෙන් ගුණ වෙනකොට නිකම්ම ගුණ වුණාම නෙමෙයි ඍණෙන් ගුණ වෙනකොට මට අසමානතාවයේ ලකුණ මාරු කරන්න වුණා. ඊකට බලන්න මෙතන මං කිව්වනේ 6 4ට වඩා විශාලයි කියලා කිව්වනේ. මං දැන් දෙපැත්තම බෙදනවා පුතේ ඍණ දෙකෙන්. ඍණ දෙකෙන් බෙදනවා. 6 ඍණ මේ 4 ඍණ දෙකෙන් බෙදුවාම ඍණ 2යි 6 ඍණ දෙකෙන් බෙදුවාම ඍණ 3යි. දැන් ආයි ලකුණ අර තිබ්බ විදිහට මෙහෙම දැම්මොත් හරිද? වැරදි. වැරදි. නේද? අපි දන්නවා ඍණ දෙක තමයි විශාල වෙන්න ඕනේ. එහෙනම් අපිට එතනදිත් ලකුණු මාරු කරන්න සිද්ධ වෙනවා. දැන් ඕගලන්ට පේනවා අවස්ථා දෙකේදී අපි කරේ ඍණෙන් ගුණ කළා ඍණෙන් බෙදුවා. ඒ අවස්ථා දෙකේදීම අවසාන උත්තරේදී අපිට ලකුණු මාරු කරන්න සිද්ධ වුණා. ඔන්න ඔය දේ තමයි වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ගණිතයේදී අපිට අසමානතා ලකුණ වෙනස් වෙන තැන් දෙකක් හම්බෙනවා. ඒ තමයි ඍණෙන් ගුණ කරද්දි සහ ඍණෙන් බෙදද්දි. ඍණෙන් ගුණ කරද්දි සහ ඍණෙන් බෙදද්දි තමයි අපිට ඒ අවස්ථාව හම්බෙන්නේ. හරි. කියන්න මෙහෙම ඉහත විසඳූ ඉහත විසඳූ අසමානතා එකකදීවත් අසමානතා ලකුණ වෙනස් වූයේ නැත. නමුත් 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 අසමානතා ලකුණ වෙනස් වන අවස්ථා දෙකක් අපට හමුවේ. යටින් දාන්න අංක 1 ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී අංක 2 ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී
ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී. හරි. මේකත් ලියාගම් පහලින් උදාහරණ හැටියට. උනේ මේකයි කියන එක දැනගන්න ලියලා පෙන්නන්න. ඔතනින් පෙන්නනවා ඇයි ලකුණ මාරු වෙන්න හේතුව කියන එක ඔතනින් පෙන්නනවා ඈ. හරි. දැන් මම උගලන්ට කිව්වා ප්‍රශ්න පහම හදන්න යන්නේ නෑ. මම යන්නේ දැන් අසමානතාව විසඳන්න විතරයි. මෙන්න අපිට දෙන පළවෙනි අසමානතාවය මෙන්න අපිට දෙන පළවෙනි අසමානතාවය දැන් ඔයගලන්ට පේනවා මේ අසමානතාවයේ x ට සම්බන්ධ වෙලා තියෙන ඍණ දෙකක්. ಗುಣ කිරීමේ ඍණ දෙකක්නේ. ඉතින් ಗುಣ කිරීමේ ඍණ දෙක අයින් කරන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ එයාගේ දෙපැත්තටම දරුව බෙදීමේ ඍණ දෙකක් දාන්න. අපි සාමාන්‍යයෙන් සමීකරණ වලදී බෙදීම දාන්නේ මෙහෙමනේ. මම දෙපැත්තටම බෙදීමේ ඍණ දෙකක් දාන්න. ඍණ දෙකක් ඈ ඍණ සංඛ්‍යාවකින් ඔන්න බෙදුවා. ඍණ සංඛ්‍යාවකින් බෙදපු ගමන් අපි දන්නවා මෙයාට මෙයා කැපෙනවා x අකුරක් ඉතුරු වෙනවා. උත්තරේ දාමු 4 ඍණ දෙකෙන් බෙදුවාම ඍණ දෙකක් කියලා එනවා. හැබැයි එක දෙයක් මාරු වෙනවා. මොකද්ද මාරු වෙන්නේ? අසමානතාවේ ලකුණ මාරු වෙන්න ඕනේ. ඇයි ඍණෙන්නේ බෙදුවේ? අපි ඉස්සෙල්ලා ගණන් වල බෙදුවේ ධනෙන්. ධනෙන් බෙදද්දි ප්‍රශ්නයක් නැහැ. ඍණෙන් බෙදුවා නම් ඍණ සංඛ්‍යාවකින් බෙදුවා නම් අනිවාර්යෙන් මේ ලකුණු මාරු කරලා අපිට මෙන්න මේ පැත්තට දාන්න වෙනවා. ඔන්න ඔහොමයි එන්නේ. ඒ කියන්නේ මේ අසමානතාවයේ අදහස වෙන්නේ x කුඩායි ඍණ දෙක කියන එක. එතකොට මෙතනින් එහාට අර ප්‍රශ්න ටික ඕනනම් අහන්න පුළුවන්. මම එකයි කිව්වේ ඕනනම් ඒවට ඉඩ තියාගෙන ගෙදර ගිහලා ඒවට උත්තර ලියන්න පුළුවන් ඕගලන්ට. කැමති අය එහෙම ඉඩ තියාගෙන ඒ ටිකට ගිහින් ගෙදර ගිහින් උත්තර ලියන්න. ඕක විසඳුවාම ආවේ x කුඩායි ඍණ දෙක කියලා. හරි. හදලා පෙන්නන්නකෝ ඕක. හරි. ඊගාට මට මෙන්න මේ ගණනත් හදලා දෙන්න බලන්න. මේක හැදුවම මම උගලන්ට තනියම හදන්න ගණන් කීපයක් දෙනවා ඈ. හරි. මේකෙත් වෙන්නේ දෙපැත්තම ඍණ තුනෙන් බෙදෙන එක මහ වෙලාවක් යන්නේ මේ ගණන් හදන්න. දෙපැත්තම ඍණ තුනෙන් බෙදෙන එක දෙපැත්තම ඍණ තුනෙන් බෙදුවාම මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා y මෙතනින් විශාලයි හෝ සමානයි කියලා එනවා. ඍණ 9 ඍණ තුනෙන් බෙදුවාම දරුවනේ ධන 3යි කියලා එනවා.
හරි රිනා ඉනා බෙදුවම දනන ඉන්නේ. වැරද්දක් කළා. මොකද්ද වැරද්ද? ලොකු වැරද්දක් කළා. නේද? රිනායි දන කියලා එනවා. එතකොට රිනෙන් බෙදපු නිසා මේ ලකුණු මොකද වෙන්නේ? මේ ලකුණු මාරු වෙනවා. මේ ලකුණු මාරු වෙනවා. හරි. බලන්න ඕකේ වැරදි අය ඉන්නවනම් මට කියන්න. හරි. අපි මෙන්න මේ ගණන් තුන හදමු. ඉතින් අපි ওই පාඩමත් අවසන් වෙනවා ඈ. හදන්න බලන්න. හරි අපි බලමු.
මේකේ මම මෙතන මෙහෙම හදලා පෙන්නන්නම්. දෙපැත්තම ඍණ දෙකෙන් බෙදුවාම මෙයාට මෙයා කැපිලා y ලකුණු මාරු වෙලා ධන 4යි කියලා එනවා. ධන 4යි කියලා එනවා. මෙයාගේ දෙපැත්තම ඍණ 5න් බෙදුනහම ලකුණ මාරු වෙලා ඍණ 2යි කියලා එනවා. ලකුණ මාරු වෙලා ඍණ 2යි කියලා එනවා. ඔව් සෝරි. ලකුණ මාරු වෙලා ඍණ 2යි කියලා එනවා. මෙයාගේ දැන් ඕකද පොඩ්ඩක් කවුල් කරගත්තත් දන්න ඉස්සරහ ඉලක්කම නැති නිසා ඉලක්කම නැත්නම් බය නැතුව ඔයගොල්ලෝ එකේ ඉලක්කම දාන්න. ඍණ එකක් තියෙන්නේ. එහෙනම් බෙදීමේ ඍණ එකක් දානවා. දැම්මහම මෙතනත් ලකුණ මාරු වෙලා පහ ඍණ එකෙන් බෙදුනහම ඍණ 5යි කියලා එනවා. ඔන්නෝමයි ඉන්නේ. බලන්න ඕවා හරිද වැරදිද කියලා. හරි. එතකොට දරුවනේ උතනින් අසමානතා කියන පාඩම අවසන් ඔය ටික කරුණු ටික තමයි තියෙන්නේ. අසමානතා කියන පාඩම උතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කුලක කියන පාඩම ටිකක් වැදගත් පාඩමක්. අපි ඊළඟ දවසේ එතකොට කුලක කියන පාඩමින් තමයි පාඩම් පටන් ගන්නෙ. එහෙනම් හැමෝටම බුදු සරණයි. බුදු සරණයි සර්.